ආයුබෝවන් දුවේ පුතේ අද අපි නිපුණතා අංක 2 උප ඒකක 2 අපි කලින් අවසන් කළේ ඉල්ලුම් නීතිය නිපුණතා අංක 2 එක උප කොටස යටතේ මතකනේ ඉල්ලුම් නීතිය නීතියේ පටවැනි අවස්ථාවක් තිබුණා ගිෆන් භාණ්ඩය ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකය ඒව නැවතත් මතක් කරනවා මේ යන අතරතුරම අපි මතකයේ අවදි කරලා බලමු දැන් අද අපි අලුත් කොටස මාතෘකාව හොඳින් කියවන්න හිමින් සීරුවේ පුංචි වෙනසක් මතු පිටින් පෙනෙන්නේ නමුත් කාල පරිච්ඡේද 6ක්ම තියෙනවා මේ යෙදුම් අතර තියෙන මතු පිටින් පෙනෙන මේ පුංචි වෙනස ආර්ථික විද්‍යා සිද්ධාන්තමය වශයෙන් න්‍යායාත්මක වශයෙන් හොඳින් ඉගෙන ගන්න. හොඳයි මාතෘකාව කියවලා බලමු. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සහ ඉල්ලුම වෙනස් වීම. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම change in quantity of demand. ඉල්ලුම් ප්‍රමාණය quantity of demand. බලන්න ඒ යෙදුම අතර අපි සංකේතයෙම යොදද්දි දැන් ඉස්සරහට quantity of demand QD අකුරු දෙක යොදන්න ඒක ඉංග්‍රීසි වචනේ කියන්නේ. ඒක හොඳට සමීප වෙන්න ඕනේ. change in demand ඉල්ලුමේ වෙනස. D විතරයි demand. QD නෑ. QD quantity of demand. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. change in quantity of demand. එහෙමනේ මේවා පොත්පත් වලින් අපිත් ඒ පොත්පත් ඇසුරු කරලානේ මේ පරිවර්තනය කරලා මේ සිංහලයේ උගන්වන්නේ මේ විෂයන් වෙනත් භාෂාවලින් තමයි මුලදිම ලියවලා තියෙන්නේ. ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, පසු කාලීනව ජෝන් මෙනාඩ් කේන්ස් ඒ වගේ ආර්ථික විද්‍යාඥයෝ අපිට එහෙන් ගෙනාපු විෂයක් මේ. හොඳයි එහෙමනම් නැවත වතාවක්. ඒ නිසා මම ඔබට ඒ යෙදුම් ඔබට හොඳින් හුරු වෙන්න change in demand ප්‍රස්තාරේ ඉස්සෙල්ලා මූලික වශයෙන් ඒ ප්‍රස්තාරේ තියෙන විදිය බලන්න එකින් එක පියවරින් පියවර කතා කරමු. change in demand එකක්. ඉල්ලුම වෙනස් වීම. මෙතන බලන්න. change in quantity demanded. එහෙම යදනවා quantity of demand. දැන් බලන්න දකුණු පැත්තේ ප්‍රස්තාරේ එකම එක ඉල්ලුම් වක්‍රයයි තියෙන්නේ. එකම එක ඉල්ලුම් වක්‍රයයි තියෙන්නේ. හැබැයි ඊට වම් පැත්තේ තියෙන ප්‍රස්තාරේ ඉල්ලුම් වක්‍ර තුනක් තිබෙනවා. ඔබට පේනවා එකක් පොඩක් ඉහළට දකුණට විතැන් වෙනවා. තව එකක් පහළට වමට විතැන් වෙනවා. ඒ වචන යොදන විදිය බලන්න. මෙන්න මේ දිශාව තියෙන්නේ වක්‍ර තුනේ එකක් මැද. අපි කියන මැද තියෙනවා එකක් දකුණෙන් ඉහළින් වමෙන් පහළින්. ඒ නිසා ඇතැම් විට ඉහළට විතැන් වෙනවා පහළට විතැන් වෙනවා කියලා කියනවා. නමුත් බොහෝ විට යොදන යෙදම වෙන්නේ දකුණට සහ වමට. ඔබ වඩා නිවැරදිව යොදන්න පුළුවන් දකුණට ඉහළට පහළට වමට. බලන්න ඒ යෙදුම් යොදන්න ඔබට නිදහස තිබෙනවා. වඩා නිවැරදි ඒ විදියනේ හැම වචනයක්ම හැම අකුරක් හැම ස්පිල්ලක් පාපිල්ලක් පවා නිවැරදිව යොදන්න පුරුදු වෙන්න. දකුණට ඉහළට පහළට වමට. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? තනි ඉල්ලුම් වක්‍රයක් තිබෙන්නේ. හැබැයි වක්‍රයේ මතු පිට ලක්ෂ දෙකක් නම් කරනවා. මේ ලක්ෂ දෙක අතර චලනය වෙන්න පුළුවන්. movement along the demand curve. එහෙමයි කියන්නේ චලනයේ වක්‍රයේ මතු පිට චලනය. ඉස්සෙල්ලා මේ වචන ටික හොඳින් හුරු පුරුදු වෙලයි ඊළඟ රූප රාමුවට යන්නේ සහ අපි ප්‍රස්තාර අඳින්න පුරුදු වෙන්නේ. අද ගොඩක් වැඩ තියෙනවා. අද මේ යන අතරේ ඔබ පුංචි කඩදාසි කොලයක අපි දැන් පුරුදු විනේ වැඩේ කරලා මේ රූප සටහන් වඩාත් වෙලාවක් ගන්න නැතුව පුරුදු වෙන්න අඳින්න. ඒකටත් කාලයක් දෙන අතරෙම තමයි මම මේ පාඩම පැහැදිලි කරන්නේ. කාල පරිච්ඡේද 6ක් තියෙනවා මේ ඒකකයට. ඒ වෙලාව උපරිම ප්‍රයෝජනට අරගෙන ඉගෙන ගනිමු නැවත ඉගෙන නොගන්නම. එහෙමනම්
මාත්‍රිකාව ගැන විතරයි තවම කියන්නේ. ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඉල්ලුම් නීතියේදී ඔබට අත්දැකීමක් ලැබුණා. මොකක්ද ඉල්ලුම් නීතිය? මතක් කරමු. මේ එකකට එකක් උප ඒකක වලට කැඩුවට එකම ගමන මේ දිගටම ගමන යන්නේ. එකම ගමන දිගටම ගලාගෙන යනවා. පියවරින් පියවර. එකකට එකක් සම්බන්ධයි. මතකනේ මුලින්ම කිව්වා දම් වැලක පුරුක් වගේ එකකට එකක් එකිනෙක මේ උප ඒකක සම්බන්ධ වෙගෙන යන්නේ. හොඳයි එහෙමනම් ආපස්සට යනවා අපි හැමතිස්සෙම පාඩමේ. පියවරක් පසුපසට පියවර කීපයක් ඉදිරියට. ඒකනේ අපේ ක්‍රමේ. නැවත පසුපසට ඉදිරියට ටිකක් කල් බලන්නත් වෙනවා සමහර තැන්වල. ඒ අවශ්‍ය කාලේ. එහෙමනම් ඉල්ලුම් නීතියේදී ඔබ දැක්කා මොනවද ප්‍රධාන කොන්දේසි දෙක? ඉල්ලුම් නීතිය ගැන කියනකොටම කරුණු දෙකක් හොඳින්ම ප්‍රකාශ කරන්නට ඕන. මිල හැර අනිකුත් සියලු සාධක ස්ථාවරයි. සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සියලු ඉල්ලුම් තීරක ස්ථාවරයි. දෙන ලද නිශ්චිත අවස්ථාවක යම් සලකා බලන කාල පරිච්ඡේදයක් ඇතුළත ආයි කියමු. ඒ උත්තරේ ලියනවා වගේ කියමු බලන්න. යම් දෙන ලද නිශ්චිත අවස්ථාවක ඇතැම් විට ඒක යොදනවා කාල පරිච්ඡේදයක් තුල. ඒ කාල පරිච්ඡේදයක් නිශ්චිත අවස්ථාවකට ගන්න සුදුසු යෙදුම. යම් නිශ්චිත අවස්ථාවක සලකා බලන භාණ්ඩයේ මිල හැර තව කොතෙකුත් තීරක තියෙනවනේ. අන් සියලු තීරක නොවෙනස්ව පවතින විට සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධය තමයි ඉල්ලුම් නීතිය කිව්වේ. අන්නේ ඉල්ලුම් නීතිය තමයි මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම තුළ අද අපි තවදුරටත් ඉදිරියට කතා කරන්නේ. ඒ ඉල්ලුම් නීතියේ හැසිරීම. බලන්න මේ යෙදුම් වල තියෙන සියුම් වෙනස. නීතිය වෙනයි, ඉල්ලුම් න්‍යාය වෙනයි. මම මුලදී ඉල්ලුම් නීතිය ඔබට උගන්වන අවස්ථාවේ ඉල්ලුම් න්‍යාය කියන යෙදුම එච්චර ඉස්සරහට ගෙනාවේ නැහැ. මොකද මේ ආධුනික අවස්ථාවේ ඔබ විශේෂ මුල්ම අවස්ථාවේ මේ එක එක ළඟ ළඟ යන වචන කිව්වම ඔබට ඒ අතර තියෙන අදහස් පුංචි පටලැවිල්ලක් වෙන්න පුළුවන්. දැන් අද අපි අලුත් යෙදුමක් ගේනවා ඉල්ලුම් න්‍යාය. නීතිය වෙනස්, න්‍යාය වෙනස්. ඒ දෙක අතරත් වෙනසක් තියෙනවා. ඉල්ලුම් න්‍යායෙන් කියවෙන දේ තමයි theory of demand. අරක law of demand. ඉල්ලුම් නීතිය theory of demand. ඉල්ලුම් න්‍යායෙන් කියවෙන දේ තමයි මේ ඉල්ලුම වෙනස් වීම කියලා අපි පෙන්වන්නේ. තවමත් අපි මාතෘකාව හොඳින් ග්‍රහණය කරගන්න එකයි මේ මිනිත්තු කිහිපය තුළ යෙදුනේ. අපි බලමු රූප රාමුවක් දෙකක් ඉදිරියට ආපස්සට සහ රූප රාමු වලින් තොරව නිදහසේ ප්‍රස්තාර ඇඳලා ප්‍රායෝගික වැඩ කොටස. මේ විෂය නිර්දේශයේ ප්‍රායෝගික වැඩ. න්‍යාය සහ භාවිතය, theory and practice ඒ දෙකම තියෙනවා. ඔබ ඇතැම් විට මුලදී නිපුණතා අංක 1 එහෙම අපි ගොඩාක් කරුණු වශයෙන් විස්තරාත්මකව සාකච්ඡා කරා. නිෂ්පාදන හැකියාව වක්‍ර ඇරෙන්න අපිට ප්‍රස්තාරයක් අඳින්න තිබුණේ නැහැ. මූලික ආර්ථික ප්‍රශ්න, ඒවට විසඳුම්, ආර්ථික පද්ධති, ඒතර ලොකු සටහන්, දිග විස්තර. දැන් සම්පූර්ණයෙන් මේ ඒකකයේ ඊට වඩා වෙනස් රටාවක්. ඒකකයේ වෙනස් වෙද්දී උගන්වන රටාවත් වෙනස් වෙනවා. ඔබ ඒ ඉගෙන ගන්න රටාවත් අරට වඩා වෙනස් වෙනවා. ඒකයි පැන්සලක්, පෑනක්, පොතක්, පොඩි කටු සටහනක් තියාගෙන යන්න. අපි එවන සටහන් PDF ගොනු වලින් සවිස්තර සටහන ගන්න. හොඳයි. අපි පියවරක් ඉදිරියට යමු. මෙතන ඔබ දකින්නේ අර කලින් කිව්වා වගේ විතන්වීමක් තියෙනවා. ඊ වගේම ඔබට පෙනෙනවද මේ A සිට B දක්වා එතන වෙනම ඊතලයක් දක්වනවා. A සිට B දක්වා වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසක්. මේ B1 D2 demand 1 demand 2 අතර වෙන්නේ ඉල්ලුමේ වෙනසක්. එකම ප්‍රස්තාරයේ උපක්‍රමශීලීව සියුම්ව සිද්ධි දෙකම පෙන්නලා තියෙනවා. අපි දැන් මේ රූප රාමුවෙන් මදක් බැහැර වෙලා බලමු ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස මොකක්ද කියලා ඉස්සරලා. ඊට පස්සේ ඉල්ලුමේ වෙනස ඊට පස්සේ සංසන්දනය කරගමු
විභාගෙ පිළිතුරක් ලියන්න අවශ්‍ය ප්‍රමාණය දක්වා. හොඳයි. දැන් අපි පුරුදු විදියට නිදහසේ වෙනත් රූප රාමුවකින් තොරව රූප සටහනක් ඇඳලා මේක නිර්මාණය කරමු. ඔබට සිද්ධ වෙනවා මා මේ අඳින පිළිවෙලටම විභාගෙදී රූප සටහන් අඳින්න. සය අඳින පිළිවෙල, ඒ පියවර, ලකුණු කරන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න. බලමු. අපි ඉල්ලුම් නීතිය ගැන ප්‍රකාශ කරද්දී නිතරම මේ රූප සටහනේ යොදාගත්තා සිරස් සක්ෂයේ මිල පෙන්눔 කරන්නත් තිරස් සක්ෂයේ ඉල්ලුම් ප්‍රමාණය පෙන්눔 කරන්නත්. මේ සාමාන්‍ය රූප සටහනක් මේ ඔබ දකින්නේ. මෙන්න ඉල්ලුම් වක්‍රය. මේ ඉල්ලුම් වක්‍රයේ පිටුපස තියෙන්නේ ඉල්ලුම් නීතියේ සිද්ධාන්ත. ඉල්ලුම් නීතියෙන් කියවෙන විස්තරය. මොකක්ද අපි ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ කළේ? අපි ඉල්ලුම් නීතියෙන් සාකච්ඡා කරේ ඉල්ලුම් ප්‍රමාණය සලකා බලන භාණ්ඩය අපි x කියලා හිතමු. මෙන්න x කියන භාණ්ඩය. දැන් සිරස් අක්ෂය අපි මිලමයි පෙන්වන්නේ. තිරස් අක්ෂ ඒකක ප්‍රමාණය පෙන්වන්නේ මෙන්න මෙතන පෙන්වන ප්‍රමාණය. මෙන්න ඩිමාන්ඩ් ඉල්ලුම මේ x කියන භාණ්ඩය. බලන්න මේ සංකේත සම්පූර්ණයෙන්ම මෙතන විස්තර වෙන ආකාරය. අපි මූල ලක්ෂ්‍ය බිඳුව ලකුණු කරමු. ඒකයි වඩාත් සුදුසු විදිය මේ රූප සටහන. බොහොම විශ්ීරය බලන්න. සිරස් අක්ෂයේ මිල, තිරස් අක්ෂයේ ප්‍රමාණය, ඉල්ලුම් වක්‍රය වමේ සිට දකුණට, ඉහළ සිට පහළට බෑවුමන ඉල්ලුම් වක්‍රයේ සරල රේඛාවක් මෙතන ගත්තේ. සරල රේඛාවක් නොවෙන්නත් පුළුවන්. මතකද සුවිශේෂ හැඩයක් ගැන කීවා. පසුව ඒ ගැන විස්තරාත්මකව කියලා දෙනවා. ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩය වෙන්නත් පුළුවන්. අපි දැනට සරල රේඛාව යොදාගන්නේ. මේ ඉල්ලුම් වක්‍රයේ පිටුපස තිබෙන කතාන්තරේ තමයි පුංචි සමීකරණයකින් අපිට ඒක මතක් කරගන්න පුළුවන්. ඉල්ලුම් ප්‍රමාණය මේ x වලින් මම පෙන්වන්නේ x කියන භාණ්ඩය. x කියන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය රඳා පවතිනවා. අර තාක්ෂණික සම්බන්ධයේ ශ්‍රීතීය සම්බන්ධයේ ෆන්ක්ෂනල් රිලේෂන්ෂිප් ශ්‍රීතීය සම්බන්ධයේ ඉල්ලුම් ප්‍රමාණයේ ශ්‍රිතයක් වෙනවා. ඉම භාණ්ඩයේ මිලෙහි. එම භාණ්ඩයේම මිලෙහි. x කියන භාණ්ඩයේ මිලෙහි ඍණ ශ්‍රිතයක් x කියන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. ඇයි ඍණ ශ්‍රිතයක් කිව්වේ? ඔබට මතකයිනේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. මිල වැඩි වුණොත් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වුණොත් ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. අඩු වුණොත් වැඩි වෙනවා. වැඩි වුණොත් අඩු වෙනවා. මේ පරස්පර සම්බන්ධතාවයෙන් මේ ඉල්ලුම් නීතියෙන් ප්‍රකාශ කරේ. දැන් මෙතන වචන එකක්වත් නැහැ. ඔබ දන්න සීලම කරුණු සංකේත වලින් පෙන්වුවා. මේ අතරතුර තිරේ පිටිපස්සෙන් සිද්ධ වෙන දේ මොකක්ද? මිල හැර අනිකුත් සාධක සියල්ල ස්ථාවරයි. එවැනි තත්වයක් තුල මෙන්න බලන්න. මෙන්න බලන්න වෙන දේ. ඔබ හොඳින් මතක දෙයක්. මිල වැඩි වුණොත් අපි කීවා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තමයි මේ වක්‍රයේ මතු පිට ඉහළට ගමන් ගන්න චලනයක් වෙන්නේ. නැවත වතාවක් ඒ පියවර බලන්න. ඒ පියවර යන්න. මිල වැඩි වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. වක්‍රයේ මතු පිට ඉහළට චලන වෙනවා. පියවරින් පියවර නැවත මේදී අපි සාකච්ඡා කරනවා. දැන් ඔබට ඒකේ ප්‍රතිවිරුද්ධ සිද්ධිය තේරුම් ගන්න පුළුවන්. මේකේ ප්‍රතිවිරුද්ධ සිද්ධිය මොකක්ද වෙන්නේ? මේකේ ප්‍රතිවිරුද්ධ සිද්ධිය තමයි මේ පැත්තෙන් මිල අඩු වුණොත් මේ පැත්තෙන් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. නැවත වතාවක් බලමු.
අර වැඩි වෙච්ච මිල අඩු වුණොත් අපි ඒක පේන්න වෙනත් වර්ණයක් යොදාගනිමු. මේ වැඩි වෙච්ච මිල මේ පැත්තට අඩු වුණොත් තර්ක කරන්න. ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන විට එවිට කුමක්ද වෙන්නේ? ඉල්ලුම් වක්‍රය. එම වක්‍රය මත පහළට ගමන් ගන්නවා. දැන් මේ තලයක් වගේ දුවත් අපි මේක පහළට ගමන් ගත්තා. අපි ඒක පැත්තකින් අඳිමු. මොකද ඒ මත මේක ලකුණු කරපුවම ඔබට පැහැදිලිව පේන්නේ නැති නිසා මේ බලන්න. දැන් මූලික පියවර ඉවරයි. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ ඔන්න ඔය විදිහට මිල වෙනස් වෙද්දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙමින් ඉල්ලුම් වක්‍රය මතු පිට සිද්ධ වෙන චලනය. දැන් මේ එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා ඉල්ලුම් වක්‍රය ඔබට පැහැදිලිව පෙනෙනවා චලනය වුණා එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා. මේක ලක්ෂ ගණනාවක් අතර විය හැකි ආකාරයෙන් අපි දැන් මේ මූලික වශයෙන් ගත්තු අවබෝධය තවදුරටත් තහවුරු කර ගනිමු. මේ විදිහට සිද්ධ වෙන්නේ. මෙතනින් ඔබට පැහැදිලිව කියුණා, පැහැදිලිව තේරුම් ගියා අපි මේ සාකච්ඡා කළේ ඉල්ලුම් නීතියෙන් කියවෙන දේමයි. ඉල්ලුම් නීතියෙන් කියවෙන දේමයි. ඉල්ලුම් ප්‍රමාණය නැවත හුරු වෙන්න. හොඳින් ඔබට මේ වචන හුරු වෙනකම් මම නැවත නැවතත් ඒ ප්‍රතිනිර්මාණය කරනවා. x කියන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය x වශයෙන් හඳුන්වන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය ඔබට ඕනම භාණ්ඩයක නමක් මෙතන යොදා ගන්න පුළුවන්. ඒ රඳා පවතිනවා යම් තාක්ෂණික සම්බන්ධයක් සහිතව එම x කියන භාණ්ඩේම මිලෙහි අනිකුත් සාධක සියල්ල නොවෙනස්ව පවතින යම් නිශ්චිත අවස්ථාවක අනිකුත් සාධක සියල්ල නොවෙනස්ව පවතින යම් නිශ්චිත අවස්ථාවක මේ x කියන හඳුන්වන භාණ්ඩේ මිල පහත වැටුනොත් මිල අඩු වුණොත් මේ මිල අඩුවීම නිසා නිතැතින්ම ඉල්ලුම් නීතියට අනුව ප්‍රමාණය වැඩි වෙනවා. අන්නේ සිද්ධිය අපි ප්‍රස්තාරිකව පෙන්නනවා මෙන්න මේ ආකාරයෙන්. දැන් අපි පියවරෙන් පියවර ඒ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම පිළිබඳ මූලික වටේ මේ පියවරෙන් අවසන් කරමු. ඊට පස්සේ මේවා සංඛ්‍යා සහිතව අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මිල අක්ෂය, ප්‍රමාණය අක්ෂය හොඳින් නිරීක්ෂණය කරන්න. මෙන්න ඉල්ලුම් වක්‍රය. දැන් මම ඊළඟට ඔබට කියන්න යන දේ ඔබ මට කලින් හිතන්න. අනිකුත් සාධක ස්ථාවරයි. සලකා බලන නිශ්චිත අවස්ථාවක අපි හිතමු මේ භාණ්ඩේ මිල මෙන්න මෙතනයි තියෙන්නේ. මේ පෙන්වන ලක්ෂ්‍යය. මෙන්න මෙච්චරක් එතකොට ඒකක ඉල්ලුම් කරා. සංඛ්‍යා පස්සේ යොදමු. අනිකුත් සාධක නොවෙනස්ව තියෙද්දී මේ භාණ්ඩේ මිල අපි හිතමු පහත වැටුණා. දැන් ඔබ දන්නවා ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකයේ අනුව මේ සාමාන්‍ය භාණ්ඩයක් කියලා හිතන්න. ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකයේ අනුව ඒ ප්‍රතිවිපාක දෙකේ එකතුවෙන් සැකස් වෙන මිල ප්‍රතිවිපාකයේ යටතේ මිල අඩු වෙච්ච භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අපි හිතමු මේ වැඩි වුණා මෙන්න මේ අවස්ථාව දක්වා. බලන්න. දැන් අපි ප්‍රස්ථාරය සම්පූර්ණ කරමු. ඒකක ප්‍රමාණය. demand, quantity of demand, QD. X කියන භාණ්ඩය. හරි. X, quantity of demand. For X, X වල ඉල්ලුම් ප්‍රමාණය. මේ රඳා පවතිනවා ශ්‍රිතයක් වශයෙන් X භාණ්ඩේම මිලෙහි. හොඳයි මිල අඩු වුණා. රුපියල් 10 සිට රුපියල් 5 දක්වා. පරිමාව ගැන මම මෙතන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. සංඛ්‍යාව යගේ විතරක් බලන්න.
ඊටාම නිවැරදිව පරිමාණානුකූලව ඉදිරියේදී ප්‍රස්ථාර ඇඳලා පෙන්වනවා. මිල රුපියල් 10ක් වන විට ඒකක 100ක් ඉල්ලුම් කළා නම් ආදේශන ප්‍රතිපාකයේ යටතේ ආදායම් ප්‍රතිපාකයේ යටතේ මේ දැක්වෙන සාමාන්‍ය භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය 100 සිට ඒකක 200 දක්වා වැඩි වුණොතින් මෙන්න මේ A කියන ලක්ෂයේ සිට මෙන්න මෙතන තියෙන B කියන ලක්ෂය දක්වා මෙම ඉල්ලුම් වක්‍රය එම වක්‍රයේ මත පහතට ගමන් කරා. මේට කියනවා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම, ඉල්ලුම් ප්‍රසාරණය පැරණි පොත්පත්වල පැරණි විභාග ප්‍රශ්න පත්‍රවල පවා බලාපොරොත්තු වෙච්ච උත්තරේ මෙන්න මෙහෙම නමක් මෙහෙම යෙදුමක් තිබිලා තියෙනවා මට මතකයි. ඉල්ලුම් විතතිය. දැන් මේ වචනේ යොදාගන්නේ නැහැ. ඉල්ලුම් විතතිය, expansion of demand. ඉල්ලුම් ප්‍රසාරණය, ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම. අනිකුත් සාධක නොවෙනස්ව පවතින යම් නිශ්චිත අවස්ථාවකදී දැන් ටිකක් වෙගියන්. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණොත් ඒ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. වක්‍රයේ එම වක්‍රයේ මත පහතට චලනය වෙනවා. ඉල්ලුම් ප්‍රසාරණය. දැන් දුවලා පුතාලා හිතන්න ඒකේ අනිත් පැත්ත. මිල ඉහළ නැංගුත් ආදේශන හා ආදායම් ප්‍රතිපාක අනුව ක්‍රියාත්මක වන මිල ප්‍රතිපාකයේ යටතේ දැන් ඒ ප්‍රතිපාක හොඳට ශනිකව එන්න ඕන. ආදේශන ප්‍රතිපාකය සාපේක්ෂ මිල වෙනස් වීමේ ප්‍රතිඵලය, ආදායම් ප්‍රතිපාකයේ මූර්ත ආදායම් වෙනස් වීමේ ප්‍රතිඵලය. ඒ සාපේක්ෂ මිල සහ මූර්ත ආදායම් වෙනස් වීමේ ප්‍රතිපාක දෙකේම සමස්ත මිල ප්‍රතිපාක යටතේ මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා වගේම ඒ විරුද්ධ පැත්ත මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒට කියනවා ඉල්ලුම් සංකෝචනය. ඉල්ලුම් සංකෝචනය, contraction of demand. ප්‍රසාරණය expansion, සංකෝචනය contraction. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම, ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම, ඉල්ලුම් ප්‍රසාරණය, ඉල්ලුම් සංකෝචනය, ඉල්ලුම් වක්‍රයේ මත ගමන් කිරීම පහතට හෝ ඉහළට ගමන් ගත්තොත් ඉහළට චලනය වුණොත් සංකෝචනය, පහතට ප්‍රසාරණය. එක දිශාවක් ඉස්සලා හුරු වෙන්න. 100 ඉඳලා 200ට වැඩි වුණාරි ප්‍රමාණය අන්න ප්‍රසාරණය expansion. යම් ලෙසකින් දැන් අපි මේ රූප සටහන තුලම ප්‍රතිවිරුද්ධ රූප සටහනක් නිර්මාණය කරගනිමු. කොහොමද වෙන්නේ කියලා බලන්න. මෙන්න මේ විදිහට. මේ පහළ වැටිච්ච මිල නැවතත් හිතන්න රුපියල් 5 සිට 10 දක්වා වැඩි වුණා කියන්නේ. ඒතර 200ක් වෙච්ච ඉල්ලුම් ප්‍රමාණය 100 දක්වා අඩු වේවි. සාපේක්ෂ මිල ප්‍රතිපාකයේ එක් අංගයක්. ආදේශන ප්‍රතිපාකයේ මූර්ත ආදායම මිල ප්‍රතිපාකයේ අනිත් අංගය. ආදායම් ප්‍රතිපාකයේ අනුව මිල වැඩි වුණා, ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. එවිට මේ වක්‍රය B සිට E දක්වා වක්‍රයේ මත ඉහළට ගමන් කරනවා. මම මේ පැත්ත කියන්නේ මේ රූප සටහන මත නැන්දාම ඔබට ඒක සංකීර්ණ වැඩි. දැන් මේ කියපු සිද්ධි එකින් එක පියවරින් පියවර මීටත් වඩා හේතු සහිතව සාධාරණව ඒවට බලපාන කරුණු කාරණා සහිතව අපි ඉස්සරහට බලමු. දැන් හොඳටම ඔබට ප්‍රමාණවත් අපි රූප රාමුවෙන් බැහැරව හිස් නිදහස් රාමුවක ඇඳපු මේ ප්‍රස්ථාර නැවතත් ඔබට මේවා නරඹන්න අවස්ථාවක් තියෙනවා. නැවත බලලා මේ කාලේ උපරිම ප්‍රයෝජන අරගෙන ඔබ ප්‍රස්ථාරය අඳින්න පුරුදු වෙන්න. ඒකට අවස්ථාවක් අපි දෙන්නම්. දැන් මා කී සියලු දේ මෙතන සාරාංශ වශයෙන් තිබෙනවා. හොඳින් ඔබ කියවන්න. මමත් උදව් කරන්න කියවන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. Change in quantity of demand. පුරුදු වෙන්න එහෙම කියන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම යනු ඉල්ලුම් නීතියට අනුව සිදුවන ක්‍රියාකාරීත්වයකි. ඔබට දැන් හොඳින් පාඩම් නේද මේ දේවල්? හොඳට පාඩම් හිටියා. මම පටන් ගත්ත තැනම කිව්වා
මේක ඉල්ලුම් නීතියට අදාළ දෙයක්. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ අන් කිසිවක් නොවේ. ඉල්ලුම් නීතිය. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඉල්ලුම් නීතිය. නීතියට අනුව සිදුවන දෙයක් ප්‍රතිලෝම සම්බන්ධතාව. දැන් බලන්න. අර කොන්දේසි ගැන පැහැදිලිවම කියනවා. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන විට මිල වෙනස් වෙනවා. අපි ඉදිරියේදී සංකේතවත් කරනවා මෙන්න මේ ආකාරයෙන්. මිලේ වෙනස හුරු වෙන්න පියවරින් පියවර. ඉදිරියේදී ඔබට යොදා ගන්න තියෙන විවිධ සංකේත දැන් ටික ටික අපි හඳුනා ගනිමු. change in price. මිලේ වෙනස. අපි නිෂ්පාදන හැකියාව වක්‍රවලදීත් ඔය වෙනස පෙන්වන්න ඩෙල්ටා කියන සංකේතය යොදාගත්තනේ. මේ සංකේතය මිල වෙනස් වන විට මිල වැඩි වෙයි, මිල අඩු වෙයි. මිල වැඩි වෙයි, මිල අඩු වෙයි. මිල වෙනස් වන විට ඊට ප්‍රතිලෝමව ප්‍රතිවිරුද්ධ ඍණසිතය ප්‍රතිවිරුද්ධව ප්‍රතිලෝමව ඊට ප්‍රතිලෝමව වචනෙන් හොඳට හිතන්න. මේක වචනයක්වත් නැතුව ඔබට නිවැරදි පිළිතුර ලබා ගන්න බෑ. ඊට ප්‍රතිලෝමව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම බලන්න. ඒක අපි තව මොහොතකින් මෙන්න මේ ආකාරයෙන් ලියනවා. change in quantity of demand. QD මේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණය වෙනස. මේ යෙදුම් දෙක හොඳට ඇහැට හුරු කරගන්න. මිලේ වෙනස, ඉල්ලුම් ප්‍රමාණය වෙනස. දැන් මුලින්දලා ආයෙ කියවන්න. කොහොමද මා කියවනවා, අපස්සට යනවා, කියවලා කියලා ආයෙ කියවන්න ඉඩ නොතියාම පාඩම ඉවර කරන්න. එහෙම කරමු. ඒකයි වෙන්න ඕනේ. අව කොච්චර වැඩ තියෙනවද? අර්ථ විද්‍යාව විතරක් නෙවෙයිනේ. මේ විෂය ඉගෙන ගන්න ගමන්ම පාඩම් හිටින්න මං උගන්වන්නම්. එතකොට අපේ ආවස්තික පිරිවැය ශුන්‍ය වෙනවා. තුනී වෙනවා. ශුන්‍ය වෙන්නෙම නැහැ තර්කය. ආවස්තික පිරිවැය තුනී වෙනවා. දන්නවනේ දැන් මම මේ කියන පණිවිඩය මොකක්ද කියලා. හැම උලදී කතා කරපු හැම යෙදුමක්ම ඉදිරි යොදා ගන්න ලැබෙන හැම අවස්ථාවෙම ප්‍රයෝජන ගන්නවා. පරණ මතකේ නැවත අවදි කරන්න. එහෙම ඉගෙන ගමු. එහෙමනම් ආයෙ පාරක් බලමු දෙක පාරක් කියවන්න. මාත් එක්ක කියමු. වේගෙන් කියවමු. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම යනු ඉල්ලුම් නීතියට අනුව සිදුවන ක්‍රියාකාරීත්වයේ කී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වන විට දැන් තිරේ පිටිපස්සේ කතාවක් තියෙනවා. අනිකුත් සියලු සාධක නොවෙනස් ස්ථාවරයි. ඊට ප්‍රතිලෝමව මිල වෙනස් වන විට ඊට ප්‍රතිලෝමව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම තිරෙන් පිටිපස්සේ කියපු කතාව ඔන්න තිරේට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න. අනිකුත් ඉල්ලුම් තීරකයන් නොවෙනස්ව පවතින විටදී. දැන් ඒකේ සිද්ධිය මේ පෙන්නන්නේ. මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම. මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම. ප්‍රමාණය කියන වචනේ. සහ මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම. එයයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ. මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම අන්න වචනේ contraction ඉල්ලුම් සංකෝචනය වශයෙන්ද මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම ඉල්ලුම් ප්‍රසාරණය වශයෙන්ද හැඳින්වේ. පැහැදිලි? ඇතැම් රූප රාමු අපිට මිනිත්තුවෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන්. දැන් ඇයි අපි මුලදී ගොඩක් වෙලා ඒ රූප රාමු රැඳෙමින් වැඩිපුර කාලේ ප්‍රමාණවත් තරම් අරගෙන ඒ අවශ්‍ය පන්නරේ ගත්තා. දැන් ඔබට පුළුවන් ඉක්මනින් යන්න මේ දේ එක වතාවක් තව කියවන්න. ඊළඟ රූප රාමුවේ කියන්න යන දේ ඔබට නිතැතින්ම ගලාගෙන ඒවි. එනවාමයි බලමු. මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම, මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම, මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම සහ මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම වෙනම වචන දෙකකින් කියනවා. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම, ඉල්ලුම් ප්‍රසාරණය, ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම, ඉල්ලුම් සංකෝචනය. පැහැදිලි? යමු ඉක්මනින්. ඒ දේම තමයි තව මාතෘකාව තුළ තිබෙන්නේ. මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම, ඉල්ලුම් සංකෝචනය තවදුරටත් තහවුරු වෙනවා. මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීම, ඉල්ලුම් ප්‍රසාරණය දෙවෙනි වතාවටත් කියනවා. හැබැයි දෙවෙනි වතාවට කිව්වට ඒ රූප රාමයෙන් කියපු දෙයට වඩා යම් දෙයක් තව මෙතනදී එකතු කරනවා. හොඳින් නිරීක්ෂණය කරන්න මේ අවසන් ඡේදයේ තියෙන වාක්‍ය. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී ඉල්ලුම් වක්‍රය
ඉල්ලුම් වක්‍රය. එම වක්‍රය මත ගමන් කරයි. අපි අර නිදහස් රූපරාමයේ ඇන්නේ. මිල වැඩි වුණා, ප්‍රමාණය අඩු වුණා. වක්‍රය මත පහළට සහ ඉහළට පිළිවෙලින් ගමන් කරා. Movements along the demand curve. ඉල්ලුම් වක්‍රයේ මතු පිට චලනය මත ගමන් කිරීම කියලා කියනවා. වක්‍රය මත ගමන් කිරීම. මේ වචන කොහොම යෙදුවත් නිවැරදි. හැබැයි අර කුන්දේසි ලියන්න ඕන. අනිකුත් සාධක නොවෙනස්. සලකා බලන නිශ්චිත අවස්ථාවේදී මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයට වෙන දේ. සියලු දේවල් වෙනස් වුණොත් අපිට මේ උපකල්පනේ හදාගන්න බැහැනේ. ඒවා පැහැදිලිනේ ඒවා අපි ඉගෙන ගත්තානේ. හරි. දැන් බලමු. මෙතන අලුතෙන් මොකද්ද කියන්නේ? දැන් මිල එම වක්‍රය මත ගමන් කරයි කතාව හරිනේ. ඒතර මිල වැඩි වන විට කොහාටද ගමන් කරන්නේ? මිල වැඩි වන විට ඉල්ලුම් වක්‍රය මත ඉහළට, මිල අඩු වන විට ඉල්ලුම් වක්‍රය මත පහළට. එහෙමනම් වක්‍රය මත චලනය, වක්‍රය මත පහළට හා ඉහළට ගමන් කිරීම තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම, ප්‍රසාරණය හා සංකෝචනය. ඉවරයි මේ කොටස. අපි දැනුම තහවුරු කර ගනිමු. මෙන්න දැන් ඔබට මම අර නිදහසේ අර රූපරාම වල ඇඳපු දේවල් වඩාත් තවත් ඊටාම සියුම්ව ඒ ප්‍රතිරූප පැහැදිලිව පෙන්වුම් කරනවා. දැන් ඔබට මේ රූප සටහන බලපුවම කියන්න පුළුවන් නේද? අපි නොදන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. වක්‍රය මත ගමන් කිරීමනේ. එක්ක පහළට නැත්නම් ඉහළට. ඒට ප්‍රසාරණය හෝ සංකෝචනය කියනවා. පහළට ගමන් කරද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම, ඉල්ලුම් ප්‍රසාරණය. අර පරණ වචනයක් තියෙන එකට ඉල්ලුම් විතතිය. ඒක එච්චර පුරුදු වෙන්න එපා. මොකද සමහර ළමයි ඉල්ලුම් ප්‍රසාරණ, ඉල්ලුම් විතතිය කියලා, ඉල්ලුම් සංකෝචන, ඉල්ලුම් ආතතිය කියලා උත්තර ලියලා තියෙනවා, මම දැකලා තියෙනවා. එහෙම නෑ. ඒ නිසා මේ වචනේ ප්‍රවේශමෙන් මතක තියාගෙන භාවිතයේ බැහැර කරන්න. විතතිය කියන වචනේ පරණ පොත්පත්වල තිබෙනවා. පැරණි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බලද්දී ඒ යෙදුව ඔබට මුණ ගැහෙන්න පුළුවන්. නමුත් දැන් අපි යොදන්නෙම භාවිතයේ තියෙනෙම ඉල්ලුම් ප්‍රසාරණය හා සංකෝචනය. එහෙමනම් මොහොතයි දෙන්නේ තව රූපරාමු. මිල වැඩි වුණා පළමු මිලේ සිට දෙවන මිල දක්වා. ඔබ මේක වර්ධවා තේරුම් ගන්න එපා මේ රුපියල් 1යි රුපියල් 2යි කියලා. එහෙම නෙමෙයි. මොකද මේ වැඩි වෙද්දී ඔබ හිතන්නේ මිල වැඩි වෙනවා කියන එක නෑ. මේ පළමු මිල දෙවන මිල. මොකද මෙතන ඔබ හිතුවොත් මේ 1 2 එහෙම මෙහෙට එන්න කොහොමද අඩු වෙන්නේ? වැරදිලානේ කියලා නෑ. වැරදිලා නෑ. මේ first price, first quantity, පළමු සිද්ධිය මේ පහළ ලක්ෂ්‍යය. අපි ඒකට පොඩි සලකුණක් යොදමුකෝ. ඒතර වඩාත් පැහැදිලි වෙන්නේ. මෙන්න මෙතන අපි හිතමු A පළමු ලක්ෂ්‍යය. පළමු මිල, පළමු ප්‍රමාණය A කියන ලක්ෂ්‍යය. අනිකුත් සාධක සියල්ල නොවෙනස්ව තිබීදී එම භාණ්ඩයේ මිල වැඩි වුණා දෙවන මිල දක්වා. first price, second price. පළමු මිල, දෙවන මිල. රුපියල් 1යි රුපියල් 2යි නෙමේ. එහෙම මුලදී හිතෙනවා. තාම විෂය තුල බොහොම ලදරුවනේ. දෙවෙනි ඒකකේ පටන් ගත්තා විතරයිනේ. දෙවෙනි ඒකකේ දෙවෙනි උප ඒකකය. මේ පළමු ප්‍රමාණය, මේ දෙවන ප්‍රමාණය. එහෙමයි ඇවිත්ටි. වක්‍රය මත ඉහළට ගමන් කරා. එහෙමනම් ඔබට පේනවා මෙතන වෙන්නේ වක්‍රය මත පහළට ගමන් කිරීම. මේ වම් පැත්තේ දකින්නේ ඔබ ඉල්ලුම් සංකෝචනය. ඉල්ලුම් සංකෝචනය. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම. මෙතන දක්වන්නේ ඉල්ලුම් ප්‍රසාරණය. මේ විදිහට ගමු. හිමින් සීරුවේ කියවන්නකෝ මොකද්ද රූපරාමයේ තියෙන්නේ කියලා. දැන් අපි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හොඳින් දන්නවා. ප්‍රසාරණය, සංකෝචනය, වක්‍රයේ මතු පිට පහළට ඉහළට චලනය වීම. දැන් මොකක්ද වෙන්න ඕනේ කියන එක හිතන්නත් පුළුවන්. දැන් කියවමු. සලකා බලන භාණ්ඩයක මිල නොවෙනස්ව පවතින විට ඔන්න දැන් වෙනස බලන්න. අපි කලින් පියවරේදී අනිකුත් සාධක නොවෙනස්ව තියෙද්දී සලකා බලන භාණ්ඩයේ මිල
විතරක් වෙනස් වුණා. දැන් ඒකේ අනිත් පැත්ත. සලකා බලන භාණ්ඩේ මිල නොවෙනස් වේ. කලින් වෙනස් වෙච්ච එක්කෙනා දැන් ඔන්න වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම් නීතියේදී කිව්වේ අනිකුත් සාධක නොවෙනස්ව පවතින යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් යම් නිශ්චිත අවස්ථාවක්. එහෙමනේ. දැන් මෙතෙක් කල නිසල්මනේ හිටපු විවේකයෙන් හිටපු නොවෙනස්ව හිටපු උදවිය මොනවද අනිකුත් සාධක වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ඉල්ලුම් ශ්‍රිතයේ කලින් පරිච්ඡේදවල ඉගෙනගත්තු දේ මතක් වෙන්නට ඕනේ. අපි රූප රාමුව කියවලා නිදහස් රූප රාමුවක ඒ වැඩේ පැහැදිලි කරගමු. මිල නොවෙනස්ව පවතින විට ඉල්ලුමට බලපාන ඉල්ලුමට බලන වචනේ පරිස්සම ඉල්ලුමට බලපාන ඉල්ලුම් ප්‍රමාණයට හිම නෙමෙයි. බලන්න මේ වචනේ එතනත් සියුම්ව තර්කානුකූලව දෙන්න ඕන. ඉල්ලුමට බලපාන අනිකුත් සාධක වෙනස් වීමක් හේතුවෙන් එක සාධකයක් කියලා කියන්නෙත් නෑ. අනිකුත් සාධක කියලා කියන්නේ. ඒතර එකවර කිහිපයක් වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් අපේ ආර්ථිකයේ ක්‍රමවේදය වෙන්නේ එකවරකට එකක් වෙනස් වෙනවා විතරයි අපි සැලකිල්ලට ගන්නෙ. නමුත් දැන් උදාහරණයක් වශයෙන් පාරිභෝගිකයන්ගේ ආදායම වැඩි වෙන්න පුළුවන්. ආදායම වැඩි වෙන විට සලකා බලන භාණ්ඩයේ තියෙන කැමැත්ත වැඩි වෙන්නත් පුළුවන්. පුළුවන්නේ. ආදායමත් වැඩි වෙනවා අදාළ භාණ්ඩයේ තියෙන කැමැත්ත. එතකොට ඒක සුකෝභෝගී භාණ්ඩයක්. එහෙමනම් දැන් ඒවා ඉස්සරහට විස්තර කරන්න අවශ්‍ය පසුබිම තමයි මේ හදන්නේ. ඒ නිසා මෙතන ප්‍රායෝගිකව සැබවින්ම සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. අනිකුත් සාධක එකක් හෝ කීපයක් ආදායම වැඩි වෙනවා. ඒ භාණ්ඩයට තියෙන කැමැත්ත වැඩි වෙද්දී ඒකට අවශ්‍ය පරිසරයේ කාලගුණයේ දේශගුණයේ පවා එකී භාණ්ඩයේ වැඩිපුර ඉල්ලන්න හේතු වෙන විදිහට යහපත් ආකාරයට වෙනස් වෙන්න පුළුවන් නේ. සා ප්‍රායෝගිකව අනිකුත් සාධක කිහිපයක් එකවර වෙනස් විය හැකියි. නමුත් විග්‍රහයේදී අපි බොහෝ විට එකින් එක පියවරින් පියවරයි සැලකිල්ලට ගන්න. හොඳයි බලමු. කියලා ඉවර කරමු ඉක්මනින්. පවත්නා සෑම මිලකදීම හැම මිලකදීම ඉල්ලුම පෙරට වඩා වෙනස් වීම ඉල්ලුම වෙනස් වීමයි. එනම් සෑම මිලකදීම ඉල්ලුම පෙරට වඩා වැඩිවීමක් හෝ අඩුවීමක්. සෑම මිලකදීම අන්නේ වචනේ හොඳට බලන්න. දැන් ඊදී විස්තරාත්මකව පැහැදිලි කරගන්න කලින් අපි රූප සටහනක් ඇඳලා බලමු. හිමින් සීරුවේ පුංචි මතක් කිරීමක් කරගෙන ඉන්න. ඊටාම සරල කටු සටහනකට යමු. මම මේ අඳින්නේ මේ ප්‍රස්ථාර දෙකේ වෙනත් විදිහට පෙන්නන්නම් ඔබට වඩාත් පහසු වෙන්නේ. මේ බලන්න. මම දැන් මේ අඳින්නේ කලින් ඔබ දැකපු විස්තරයක සාරාංශයක්. එහෙම මුල ඒව මතක් කර කර තමයි විශේෂ ඉස්සරහට යන්න ඕනේ. ඕන තරම් ඔබට කාලය තියෙනවා මේ දිගන ගන්න. මේ ප්‍රස්ථාර දෙකක් මම ගත්තේ එකක ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමයි එකක ඉල්ලුම් ප්‍රමාණය අඩුවීමයි අරගෙන ඉල්ලුම වෙනස් වීමට යන්න. රයිට්. දැන් මිල අඩු වුණොත් ප්‍රමාණය වැඩි වෙනවා වක්‍රය දිගේ පහළට ගමන් කරනවා. නැවතත් මතක් කරන්න. ඒවා කොච්චර කියලා දුන්නත් ඔබට කීප වතාවක් නැවත නැවතත් කියලා දෙන තරමටමයි ඔබට මේක පාඩම් හිටින්නේ. මෙන්න බලන්න. මිල අඩු වුණා, ඊළඟ ප්‍රමාණය වැඩි වුණා, වක්‍රය දිගේ පහළට ගමන් ගත්තා. මොකක්ද ඉල්ලුම් ප්‍රසාරණය එක්ස්පැන්ෂන් ප්‍රසාරණය. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. මිල වැඩි වුණා, ප්‍රමාණය අඩු වුණා, වක්‍රය මත ඉහළට ගමන් ගත්තා. ඉල්ලුම් සංකෝචනයේ contraction. දැන් අපි කතා කරන්නේ ඒ දේ නෙවෙයි. ඊට සම්පූර්ණ වෙනස් සමස්තයක් වශයෙන් ඉල්ලුමම වෙනස් වන తත්වය මෙන්න බලන්න නිරීක්ෂණය කරලා මොකක්ද වෙන්නේ? මෙන්න බලන්න. අපි ඉස්සෙල්ලා හොඳ පසුබිමක් හදාගමු ප්‍රස්ථාර සටහනට අවශ්‍ය. කොච්චරනම් ප්‍රස්ථාර දැන් ඇඳෙනවද නේද? ඔබ අතිනුත් ඔය විදිහට ඇඳලා පුරුදු වෙන්න ඕන. ඉතින් අපි කාලේ පුළුවන් තරම් ඉතිරි කරගෙන නැවත නැවතත් මතක හිටින්න ඇඳලා දෙන්නම්. ඇඳලා පෙන්නන්නම්. හොඳින් ඉදිරිපත් කරන්නම්. ඔබ ඔබේ පැත්තෙන් පුරුදු පුහුණු වෙන්න නැවත නැවතත් මේ රූප සටහන් නරඹලා. දැන් ඕම්
සාමාන්‍ය විදිහේ ඉල්ලුම් වක්‍රයක් මම අඳිනවා. ඇයි මේ සාමාන්‍ය විදිහ කියන්නේ? වමේ සිට දකුණට ඉහළ සිට පහළට බෑවුමන සරල රේඛී ඉල්ලුම් වක්‍රයක් මම මේ අඳින්නේ ඉල්ලුම් නීතියට අදාළව. ඔහොම තියෙන මේ ඉල්ලුම් වක්‍රය ඔන්න දැන් අලුත් අත්දැකීම. මේ වක්‍රය මුළුමනින්ම හැම මිලකදීම මේක වඩාත් පැහැදිලි තේරුම් ගන්න සමාන්තරව විතැන් වුණොත් සමාන්තරව විතැන් වෙන්නේ ඇත්තටම ඊට පස්සේ අපේ ඇහැට පේනවා මේක පොඩ්ඩක් ඉහළට යනවා වගේ. ඒ නිසා වඩා නිවැරදි දේ දකුණට තැන්වීම හෝ වමට. ඒත් පොත්පත්වල සංග්‍රහවල විවිධ ප්‍රකාශවල ඉහළට පහළට කියන වචනක් තියෙනවා. මම ඔබට කියන්නේ වඩා සුදුසුම විදිය උචිතම විදිය තමයි දකුණට හා වමට. ඉතින් ඔබ සමහර විට පුරුදු කරනවා ඔබට උගන්වන විවිධ මහත්මීන් ගුරු මහත්මීන් වෙන්න පුළුවනි. ඔබ කියවන පොතපත ඇසුරෙන් වෙන්න පුළුවන්. ඇත්තම විට කලාතුරකින් මම දැකලා තියෙන පිළිතුරු ඉහළට වමට විතැන් වෙනවා. ඉහළට සහ පහළට. දුවේ පුතේ වඩා හොඳයි දකුණට සහ වමට කියනවා නම් ඒක ඊටාම පිරිසිදුයි. ඉහළට සහ දකුණට පහළට සහ වමට කිව්වත් වැරද්දක් නෑ. නමුත් අර එහෙම කිව්වම නැතිනේ. දැන් අපි බලමු. මෙන්න මේ ප්‍රස්තාරය දැන් අපි විතැන්වීමක් වෙනවා මෙන්න මේ විදිහට. විතැන් කරලා ඉවරලා බලමු ඇත්තට මොකක්ද වෙන්නේ. දැන් මේ විතැන්වීම වමට වෙන්නත් පුළුවන්. අපි ඉස්සලා සමස්තය සම්පූර්ණ ප්‍රස්තාර ඒක රූප සටහනක දැකලා ඉමු. මෙන්න මේ විදිහට. ඔබට මම වර්ණ තුනක් පෙන්වන්නේ පොඩ්ඩක් ඇහැට හුරු වෙන්න. දැන් බලමු මෙන්න මෙහෙම. අපි මේ වගේ රේඛාවක් ඇඳලා සංසන්දනය කරලා බලමු යම් නිශ්චිත මිලකදී රුපියල් 10ක් කියලා හිතන්න. මේ මැදින් තියෙන වක්‍රේ පළමු වක්‍රේ. මම පළමු වැන්දේ වක්‍රේනේ. දකුණු පැත්තෙන් තියෙන දෙවෙනිට ඇදපු වක්‍රේ. මම අවසානට ඇඳ මේ තුන්වෙනි වක්‍රේනේ. මේ සිද්ධියම හොඳට නිරීක්ෂණය කරන්න. මුලින් පැවති වක්‍රය දකුණට හෝ වමට. මේ පවතින මිලේදී දැන් මේ මිල වෙනස් වෙලා නැහැ. මේ මිල ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එදත් 10යි, අදත් 10යි, හෙටත් 10යි. මේ කතා කරන කාල පරිච්ඡේදය තුළ සතියක් කියමු. සතිය තමයි දැන් නිශ්චිත අවස්ථාව. සතියක් නිශ්චිත කාල පරිච්ඡේදය ගමු. ඒ සතිය තුළ අදාළ භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. සතියක් නෙමෙයි. ඊට වඩා වැඩි කාල පරිච්ඡේදයකට යම් භාණ්ඩයක මිල නොවෙනස්ව තියෙන්න පුළුවන්. ඔබ හොඳට අත්හදා බලන දෙයක් නෙමෙයි අත්දැකීම තියෙනවා. දිනපතා පුවත්පතක මිල කොච්චරද කියලා හොයා බලන්න මතක ඇති මාස ගානක ඉඳලා අද වෙනතුරු. පත්තරවල මිල නිතර වෙනස් වෙන්නේ නැහැ. සීනි මිල, හාල් මිල, තෙල් මිල වැඩි වුණාට අඩු වුණාට කියලා කියන්න බෑනේ. වැඩි වෙන එක නෙවෙන්නේ. උද්දමනේ ආර්ථිකය ඉගෙන ගන්න, ඇත්ත කතා කරන්න, ඇත්ත ඉගෙන ගන්න, ඇත්ත දැනගන්න. බඩු මිල අපි කොහොමද යථාරූපී ආර්ථිකය කතා කරේ? යථාරූපී ප්‍රකාශය කතා කරේ කොහොමද? පොසිටිව් ඉකොනොමික්ස්. මොකද කිව්වේ? බඩු මිල එදත් වැඩි වුණා, දැනුත් වැඩි වෙනවා, ඉදිරියටත් වැඩි වේවි. අපි හිතමු එහෙමනම් යම් කාල පරිච්ඡේදයක් ඇතුළත සලකා බලමු සතියක් ගමු. දවස් 7කට කලින් ඉඳලා අද වෙනතුරු මිල නොවෙනස් තිබිච්ච භාණ්ඩ කොටෙකුත් තියෙන්න පුළුවන්. හැබැයි පාරිභෝගිකයා හිතන පතන විදිහ එයාගේ සමාජ පරිසරය ආර්ථික පරිසරය අනුව ඊට වඩා අදට වඩා හෙට එම මිලේදීම ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ සිද්ධියයි ඉල්ලුම වෙනස් වීම කියන්නේ. දුවට පුතාට දැන් පැහැදිලිව පේනවා මෙතනදී උනේ මේ ප්‍රස්තාරේ අලුත් රේඛාවක් බවට දකුණට හෝ එහෙම නැත්නම් වමට විතැන්ුණා. දැන් මම මේ රුපියල් 10 කියන මිලනේ ගත්තේ. හොඳින් පරීක්ෂා කරන්න. ඔබට මේ නිදහස් රූපරාමුක මා කියලා දෙන්නේ තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මොකද එතනයි තමයි අවශ්‍ය සියලුම දේ ඉතාම නිදහසේ කියලා දෙන්නේ. ඒක තහවුරු කරන තමයි ඊළඟට රූපරාමුක තියෙන්නේ. මොකද මේ පාඩම මේ විදිහටයි යන්නේ. එක එක පාඩම් යද්දී අපි පාඩමට අවශ්‍ය විදිහට අපේ ඉගන්න ශෛලිය වෙනස් කරගන්න ඕනේ. දැන් මෙතනදී ඔබ වඩා හොඳින් තාම දැඩි අවධානය දෙගුණයක් අවධානයෙන් ඉන්න ඕන. පැහැදිලි කරන රූප සටහන ඊට පස්සේ ඒකේ සාරාංශයක් ඒකේ ප්‍රතිරූපයක් වෙනම ඔබට ලස්සන ඉදිරිපත් කරන හොඳ
පැහැදිලි නිමාවක් එක්ක. මේක අපැහැදිලි නිමාවක් නෙමෙයි. නමුත් මේ අත් අකුරු ලියනවා. එතකොට සමහරට ඔබට ඊට වඩා බොහොම අලංකාර විදිහටනේ අපි ඊළඟ රූපරාමුව දෙන්නේ. මේ කටු සටහන. ඊළඟට හොඳ සටහන. කටු සටහන බලන්න. කටු සටහනේදී මම ගොඩාක් උත්සාහ කරන්නේ ඒවා ඉතාම අලංකාර කරන්න. පැහැදිලිව අඳින්න. ඔබත් පැහැදිලිව අඳින්න පුරුදු වෙන්න. බලමු. දැන් පළමු වක්‍රයේ සිට දෙවන වක්‍රය දක්වා දකුණට shift විතැන්නුණා. වමට shift rightwards leftwards එහෙමයි කියන්නේ. අන්න වචනේ. upwards downwards නෙමෙයි. එහෙනම් වඩා නිවැරදි දකුණට සහ වමට කියන එක. එහෙම පුරුදු වෙමු. එහෙමම පුරුදු වෙන්න එහෙමම කියන්නේ. මන් ටික ටික කියලා අවසානයේ එක තැනක සැරට එනවා. ඒ සැර කරලා කියන්නේ මොකක්ද? දැන් සැරින් කියන්නේ දකුණට වමට හෝ දකුණට විතැන්වීම. පැහැදිලි? හොඳයි. දැන් අපි තව මිලක් ගන්න බලමු. තව මිලක් මීට වඩා ඉහළ හෝ පහළ මිලක්. හරි. ඉහළ මිලකුත් ගමු පහළ මිලකුත් ගමු. එහෙමයි ඔබ මේක අත්දකින්න ඕනේ. දැන් මම ගන්නවා මේ තියෙන රුපියල් 10ට වඩා පහළ මිලක්. දැන් ඔයාලා මගේ පරිමාව බලන්න යන්න එපා. ප්‍රස්ථාරයේ මම සමහර ලකුණු ඔක්කොම යොදලා නැහැ. මෙතන මිල මූල ලක්ෂ්‍ය බිඳුව ප්‍රමාණය කටු සටහනනේ. දැනට හොඳ සටහන හදද්දී ඒක ලස්සන දෙන්නම්. දැන් බලන්න අපි මීට වඩා පහළ මිලක් ගමු. මේ රුපියල් 5 ගමු මෙතන. රුපියල් 5ක් මම මෙතන කියන්නේ ඒක හරියට මැනලා සෙන්ටිමීටර් මිලිමීටර වලට මැනලා නෙමෙයි. මම දල වශයෙන් ආසන්න වශයෙන් හිතනවා මගේ ඇහැට පේන හැටියට මෙන්න මේ හැරි රුපියල් 5ක් තියෙන්නේ කියලා. මෙතන අතන 10 නම් මෙතන 5යි කියන එක සාධාරණයි නා. දැන් අපි රුපියල් 5ේදී මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. රුපියල් 5ේදී අර කලින් ඉල්ලුම් වක්‍රේ මුලින්ම ඇඳපු වක්‍රේ බලන්න. මුලින්ම ඇඳපු වක්‍රේ. ඊට වඩා දකුණු පැත්තේ වම් පැත්තේ වැඩියෙන් හෝ අඩුවෙන් ඉල්ලනවා. හරි දැන් 5 10 ඊටත් වඩා ඉහළ මිලක් ගමු. ඊටත් වඩා ඉහළ මිලක් ගමු අපි. ඊට වඩා ඉහළ මිලක් කරන් අපි හරියටම මේ නිර්වචනේ පැහැදිලි කරන දේ ඔළුවට දාගමු. දැන් මේ ඉල්ලු වක්‍රේ මෙච්චර දුර එන්නේ නැහැ කමක් නැහැ. අපිට මීට වඩා පහලින් අඳින්නත් පුළුවන්. එතකොට ඔයාලට පැහැදිලි නැහැ. මෙතන ඉඩ තියෙනවා මේක මකන්න අවශ්‍යත් නැහැ. අපි හිතමු 5 10 15. දැන් ඔයාලා හිතන්න මේ 5යි 10යි 15යි කියන විවිධ ඉලක්කම් වලදී අවසානයේ මොකක්ද උනේ? හිමිසිරියන්. රුපියල් 5යිදී 10යිදී 15යිදී මේ හැම මිලකදීම පවත්නා සෑම මිලකදීම ඒ নিরপেক্ষ මිල වෙනස් වෙන්නේ නැහැ. රුපියල් 10 වෙනස් වෙන්නේ නැතුව 10යිදී ඉල්ලුම වැඩි වුණා අඩු වුණා. රුපියල් 5යිදීත් එහෙමයි. ඉල්ලුම වැඩි වුණා අඩු වුණා. එන රුපියල් 15 දිත් එහෙමයි. මේ අතර තියෙන ඕනෑම මිලකදී එහෙමයි. දැන් ඔයා තර්කි ගොඩනගා ගන්න. කටපාඩමින් නෙමේ අවබෝධයෙන්. කටපාඩම් කරන්න එපා. අවබෝධ කරගන්න. දැන් හිතන්න පවත්න හැම මිලකදීම මිල අඩු වේවා වැඩි වේවා ඒ ඉහළ පහළ ඕනෑම මිලකදී ඒ নিরপেক্ষ මිල ගණන් වෙනස් වෙන්නේ නැහැ. ඒවා එහෙමම තියෙනවා. මිල එහෙමම තියෙද්දී මිල ස්ථාවරයි. එක්ක පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වුණා. එහෙම නැත්නම් එයාගේ රුචිය කැමැත්ත වෙනස් වුණා. එහෙම නැත්නම් ආර්ථික සමාජ දේශපාලන කවරෝ ඉල්ලුමට බලපාන අනිකුත් ඕනෑම සිද්ධියක් වෙනස් වුණා. ප්‍රායෝගිකව මේ සිද්ධි කීපයක් එකවර වෙනස් වෙන්නත් පුළුවන්. මම කලින් කිව්වා වගේ පඩි වැඩි වෙනවා. ආදායම් වැඩි වෙනවා කියන එක තේරුම් ගන්නකො රජයේ සේවකයෙක් නම් පඩි වැඩි වෙනවා. පඩි වැඩි වෙද්දී කිසියම් භාණ්ඩයකට තියෙන ආසාව කැමැත්ත වැඩි වෙනවා. මේ කැමැත්ත වැඩි වෙද්දී ඒකට අවශ්‍ය පරිසරයත් හැදෙනවා. එතකොට ඒක වැඩිපුර ඉල්ලනවා. ඊට පස්සේ වෙනත් ආකාරයකට සල්ලි අඩු වෙනවා. දුප්පත් වෙනවා. එතකොට අර කලින් තිබිච්ච ආසාවල් අඩු කරගන්න වෙනවා. දැන් බලන්න අපි ඉකිනේ කතා කරනවා තව මොහොතකින්. එකකට එකක් එකිනෙක වෙන වෙනම. තව ගොඩාක් අපිට කාලය වෙන් කරලා තියෙනවා මේ මාතෘකාවට. ඉස්සලා හරියට අරට ඔලුවට දාගන්න අවශ්‍ය විශේෂ මූලිකම හරය. ඊට පස්සේ ඒකේ ලස්සනට වටේ අලංකාර කරගන්න පුළුවන්. එහෙමනම් ඉල්ලුම වෙනස් වීම කියන්නේ දැන් මගේ ක්‍රමේ තමයි එකපාර මේ මාතෘකාවේ ඉඳලා කලින් මාතෘකාවට යනවා. ඒතර ඒකයි මේකයි පටලව ගන්න නැතුව විභාගයට යන්න පුළුවන් වෙන ශක්තිය තමයි මේ දෙන්නේ. මොකද විභාගෙදි ප්‍රශ්න පත්‍රෙන්නේ සම්පූර්ණ විෂය නිර්දේශයෙන්. එතකොට ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 1 ඉල්ලුම වෙනස් වීම අහන්න පුළුවන්. 2 වෙනි මොකක් හරි යාලා 3 වෙනි එකේ ඉල්ලුම ප්‍රමාණය දෙකටම සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔලුගිඩි ඇතුලේ මේ ඔක්කොම එකපාර ශනිකව මතක් වෙන්න තියෙනවා. දැන් සංසන්දනය කරන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමෙදි මොකද උනේ? වක්‍රයේ මත චලනයනේ පහළට ගමන් කරා ඉල්ලුම් ප්‍රසාරණය, ඉහළට ගමන් කරා ඉල්ලුම් සංකෝචනය. එහෙනම් ප්‍රසාරණයයි සංකෝචනයයි උනේ අනිකුත් සාධක ස්ථාවරයි මිල වෙනස් වුණා. අද දැන් මේ මොහොතේ මොකද වෙන්නේ?
මිල ස්ථාවරයි අනිකුත් සාධක වෙනස් වෙද්දී ඊ පවත්නා සෑම මිලකදීම පෙරට වඩා එක්ක ඉල්ලුම වැඩි වුණා නැත්නම් අඩු වුණා. වක්‍රය දකුණට විතැන් වුණා, වක්‍රය වමට විතැන් වුණා. දකුණට විතැන්වීම ඉල්ලුම වැඩිවීම increase in demand, අඩුවීම decrease. වක්‍රයම වමට විතැන් වෙනවා, shift rightwards leftwards. දකුණට විතැන් වේ, වමට විතැන් වේ. දැන් මේ ඔබට කටුසටහනේ පෙන්වුවේ. අපි බලමු විස්තරාත්මකව කොහොමද මේක වඩා හොඳ ලස්සනට ඔබ ඇඳ ගන්න ඕනේ කියන එක. ඉස්සර විස්තරේ කියවන්න. ඉල්ලුම වෙනස් වීම. දැන් change in demand. කලින් change in quantity of demand. ඉල්ලුම් ප්‍රමාණය වෙනස. දැන් ඉල්ලුමේ වෙනස. ඉංග්‍රීසි පොතේ තියෙනවා. මේවා අපි ගන්න ඒ වගේ තැන් වලින් මුලින්ම මේ විෂය. There is a difference between change in demand and demand. Change in demand and change in quantity of demand. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසයි ඉල්ලුමේ වෙනසයි අතර වෙනසක් තියෙනවා. බලන්න වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස, ඉල්ලුමේ වෙනස අතර තියෙන වෙනස. දැන් ඉල්ලුමේ වෙනස බලමු. ඉල්ලුම වැඩිවීමකදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. කිලින්ම අපි කියනවා ඉල්ලුම වැඩිවීමකදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. අර පැහැදිලි කිරීම වලට යටත්ව දැන් ඔබ හොදේ දන්නවා. ඒ නිසා අපි මේක ඉක්මනින් කතා කරගෙන යන්. ඉල්ලුම වැඩිවීමකදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වේ. එන අනිත් වාක්‍ය ඔබ දන්නවා. ඉල්ලුම අඩුවීමකදී ඉල්ලුම් වක්‍රය වමට විතැන් වේ. වැඩි වෙද්දි දකුණටම අඩු වෙද්දි වමට නෙන්නම්. ආයෙ වෙන මොනවද නේද? රයිට්. එහෙමනම් නැවතත් බලන්න. වැඩිවීමේදී දකුණට, අඩුවීමේදී වමට. මොකද්ද මේ කියන්නේ? මේ ඔබ දැකපු දේ. වැඩි වෙද්දි දකුණට, අඩු වෙද්දි වමට. දකුණට වමට, වමට දකුණට. ඉහළ පහළ නෑ. යන් ඊළඟට විස්තරේ කතා කරන්න යන්. හයි බලමු. රයිට්. මේ තියෙන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩිවීමට බලපාන පරිදි මොනවද වෙනස් වෙන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. අනිකුත් තීරක වෙනස් වන විට ඉල්ලුම වැඩි වන අතර මේ වාක්‍ය ඇතුලේ තියෙනවා සියුම් පණිවිඩයක්. මේ ඉල්ලුම වැඩි වීමට බලපාන පරිදි. ඒ කියන්නේ වැඩිපුර ඉල්ලන විදියට ඒකට සාධාරණ, ඒකට පක්ෂව වැඩියෙන් ඉල්ලන්න බලපාන පරිදි. වැඩිපුර ඉල්ලන්නට බලපාන පරිදි බලපාන්නේ කොහොමද කියලා වෙනම කතා කරමු කොටස්. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වීමට බලපාන පරිදි favorable change. එහෙමයි කියන්නේ ඒකට අදාළව, ඒකට බලපාන, ඒකට වාසිදායක වෙන විදිහට ආදායම වෙනස් වෙනවා නම්, කැමැත්ත වෙනස් වෙනවා නම්, කාලගුණයේ දේශගුණයේ වෙනස් වෙනවා නම් ඉල්ලුම වැඩි වෙයි. පවතින මිලේදීම පෙරට වඩා වැඩි වෙයි. අනිත් පැත්ත අඩු වෙයි. බලමු කොහොමද අපිට මේ පණිවිඩය දෙන්නේ කියලා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩුවීමට බලපාන පරිදි අනිකුත් ඉල්ලුම් තීරක වෙනස් වන විට ඉල්ලුම අඩු වේ. දැන් ඔබ දකිනවා වැඩි වෙන්න බලපානවා නම් දකුණට, අඩු වෙන්න බලපානවා නම් වමට. හොඳයි. යන් ඉස්සරහට කොහොමද කටු සටහනයි මෙතන තියෙන සටහන අතර වෙනස? ඒකයි මම අතන ඉස්සල්ලා නිදහසේ මම මගේ වෙලාව අරගෙන ඔබට හොඳින් ප්‍රායෝගිකව පාසලේ බ්ලැක් බෝඩ් කළු ලෑල්ලේ හරි දැන් වයිට් බෝඩ් එක ගොඩක් තියෙන්නේ. එහෙම හරි ගුරුතුමා ගුරුතුමී අපි අවුරුදු 30 ගානක් ඉගෙනුවදී ඒ රූප සටහන ඇඳලා ඔබට මේ ප්‍රතිනිර්මාණය කරලා ඒක නැවත ඔන්න දෙනවා රෙඩිමේඩ් නියමෙට. දැන් බලන්නකෝ එක දේ ඔබ කී වතාවක් ඉගෙන ගන්නවද? මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මෙහෙම ඉගෙන ගන්න ලැබුණා නම් අපිට අපි අද කොහෙද? ඔබ අද අපි ඉන්න තැනින් ඔබ ජීවිතේ පටන් ගන්න මං හැමදාම දෙන පණිවිඩේ ඔබට මේ පහසුව තියෙනවා. ඔබේ කාලය ඉතිරි වෙනවා. හරි. අපි වසෝ කතා කරමු. ඉල්ලුම වෙනස් වෙලා මොකද වෙලා තියෙන්නේ? ප්‍රසාරණයද? නෑ. සංකෝචනයද? නෑ. දිගේ පහළ බහැලද? නෑ. දිගේ ඉහළ ගිහිලාද? නෑ. මොකද වෙලා තියෙන්නේ? shift. විතැන් වුණා, විසි වුණා දකුණට. ඇයි මේ කොටු රූල් කොලයක් තියෙන්නේ? බලන්න මම ඒක උදව් කරගෙන ඔයාලට පෙන්නන විදිය. මේ කොටු රූල් ටිකක් අපිට දාලා තියෙන්නේ මෙන්න මෙහෙම ඔයාලට පෙන්නන්න. ඔබ මේන් කැමති මිලක් දැන් ඉතිමවා ගන්න. අපි අනවශ්‍ය කාල වැය කරන්න ඕනේ. හිතන්නකෝ රුපියලයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි වුම. මේ පැත්තේ හිතන්නකෝ ඉල්ලන ප්‍රමාණය 10යි 20යි 30යි 40යි 50යි. ඔබ කැමති විදියකට ඔය ටික හිතා ගන්න බැරිද නේද? එහෙමනම් අපි හිතමු 1යි 2යි 3යි 4යි 5යි කියලා හිතමුකෝ.
මම මෙතන මිල රුපියල් 5යි කියලා ලියනවා. මගේ අත්තකුරෙන් ලියන්නම්. කමක් නැහැ. ඔබට දැන් මගේ අත්තකුරු හුරුයිනේ. තරමක් දුරට නේද? බලන්න. 1යි 2යි 3යි 4යි 5යි කියමුකෝ මේ පස්වෙනි කොටුවේ ගියේ. 5ේදී අපි හිතමු ඉල්ලන ප්‍රමාණය 10යි කියලා. බලන්න රුපියල් 5ේදීම දකුණු පැත්තේ ඉන්න වක්‍රය අපිට කියනවා මෙතන 10යි නම් මෙතන 20යි කියලා ගමුකෝ මේ පරිමාවට. අන්න පුතා බලන්න මිල වෙනස් වුණේ නෑ. ඉල්ලුම වෙනස් වුණා. ඇයි මේකට ඉල්ලුම් ප්‍රමාණය නොකිය ඉල්ලුම කියන්නේ තවත් මිලක් අරන් සංසන්දනය කරලා බලන්න වෙනත් මිලකදී වෙන්නේ ඔය දේම නේද? අපි බලමු. මෙතන මිල රුපියල් 6 නම් අපි මේන් 15 මිලක් ගමු. 1යි 2යි රුපියල් 2ේදී. කලින් ඉල්ලුවන යම් ප්‍රමාණයක් දැන් ඊට වඩා වැඩිපුර ඉල්ලනවා. අපිට පුළුවන් අර වගේම මෙතන අපිට අතින්දියන් ලස්සනට අඳින ඊතලයක් ඇඳ හැකි අපි මෙහෙම අඳිමු. මෙන්න මේ රූප සරණ අපි සම්පූර්ණ කරමු. රුපියල් 2ේදී මේ බලන්න. වෙනත් ඕනෑම මිලකදී බලන්න. ඔබ අඳින රූප සටහන් වල මේ වගේ ඊතල ගොඩාක් දාන්න එපා දඩේ මේ ගියා වගේ. හොඳද? මම මේ පෙන්වන්න නැවත නැවත ප්‍රතිනිර්මාණය කරාට එක ඊතලයක් ඇඳාම හොඳට නැති. හැබැයි පෙන්වන්න ඕන ඒක දකුණට දිශාවට ඉතැඟුණා කියලා. මේ රූප සටහන මේ හොඳින් ආසාව ඉගෙන ගන්න. ඉල්ලුම් වක්‍රය ඊට පස්සේ සැපීම් වක්‍රය මේ අතර ලස්සන පින්තූර එනවා ඉස්සරහට. ප්‍රස්තාර සටහන් අඳින්න. ඒව නිර්මාණශීලීව මේ ප්‍රස්තාර අඳින්න පුළුවන් දරුවන්ට උපරිම ලකුණු ගන්න පුළුවන් මාතෘකාවක් මේක. මේ වගේ ප්‍රස්තාර 100කට වැඩි මගේ අතින් ඇඳ වෙනවා. මේ ඒකක දෙකේදී ඇඳලා තියෙන ඒවයි මං අඳින ඒවයි ඔබ පුරුදු වෙන්න. හරි. දැන් හොඳට මැති නේ රූප රාමුව. තප්පරයක් ආයෙ කල්පනා කරන්න. ඉල්ලුම වැඩිවීම පවත්නා සෑම මිලකදීම වක්‍රය දකුණට විතැන් වෙනවා. මේ ඊතල වරුසාවක් මේ විදිහට අඳින්න එපා. එකකින් පෙන්නන්න. දැන් වඩා හොඳ ඉදු මොකද්ද? මේක ඉහළට දකුණටද නෑ දකුණට. rightwards දකුණට. එච්චරයි. අපි යන් ඊළඟ රූප රාමුවට මේ ඉල්ලුම වෙනස් වීම තුළ දැන් ඔබ දකින්නේ ඉල්ලුම වැඩිවීම පළමු වක්‍රයේ සිට දෙවන වක්‍රය දක්වා. ඔබ මේ අංක 1 2 යොදද්දී ඒක එච්චර ලොකු බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ඉඳලා මේ පැත්තට ඊතලයේ අඳිද්දිත් මේ වගේම අක්ෂර යොදාගත්තා වුණත් ඒක ලොකු ගැටලුවක් නැහැ. අපි බලමු රූප සටහන තේරුම් ගන්න ඊළඟට. මේ මොකක්ද වෙන්නේ? ඊතලයේ වම් පැත්තට එනවා. මේ බලන්න. හැම මිලකදීම ඉල්ලුම පෙරට වඩා අඩු වෙනවා. කලින් හැම මිලකදීම ඉල්ලුම පෙරට වඩා වැඩි වුණා. දැන් වමට විතෙන් වෙනවා. leftwards වමට විතෙන් වෙනවා. ඒ වචන ඉගෙන ගන්න හුරු වෙන්න. ඉස්සරහට ඔබට මේ පාරිභාෂික වචන ඉංග්‍රීසි භාෂාවත් එක්ක තමයි මේක උසස් අධ්‍යාපනයේදී ඉගෙන ගන්න වෙන්නෙම. අපි මේ විද්දී පළවෙනි නිපුණතාවයේ පවා මේ පාරිභාෂික වචන සියල්ල සාකච්ඡා කරා. මෙතනදී ඔබ වඩා හොඳින් ඉංග්‍රීසි දන්නේ මෙතන ඉන්නවා කියලා මම දන්නවා. නමුත් පාරිභාෂික වචන හුරු වෙන්න. එතනදී ඔබට මහත් පිටුවහලක් වෙනවා. නැවත නැවතත් ඒ සඳහා කාලය මිඩොම් කරන්න සිද්ධ වෙන්නේ. දැන් අපි ඉල්ලුම වැඩි වීම ගොඩක් වෙලා කතා කරන්නේ. එතන යමක් දැනගත්තනේ. දැනගත්තයින් පස්සේ දන්න ළමයාට ඉල්ලුම අඩු වීම ගැන ඊට වඩා විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ. මේ හොඳටම ඇති. වැඩි වුණා දකුණට, එහෙනම් අඩු වුණා වමට. වම දකුණ. left right march past වගේ. හොඳයි. බලමු ඊළඟ. දැන් එහෙම ඇඳලා පින්තූර ඇඳලා විතරක් ඉවර වෙලා නිදහස් වෙන්න මට බෑ. දැන් එකින් එක හිමින් සීරිය බලමු. ඇයි ඉල්ලුම වැඩි වෙන්නේ? විභාගේ අහනවා. තේවල ඉල්ලුම වැඩි වීමට බලපාන කරුණු 4ක් දක්වන්න. මෑත කාලේ විභාගේ පහුගිය ප්‍රශ්න පත්‍රය. තේවල ඉල්ලුම වැඩි වීමට බලපාන කරුණු 4ක්. තේවල ඉල්ලුම වැඩි වීමට බලපාන කරුණු අහපුවම රබර් වල හරි පොල් වල හරි ඉල්ලුමට බලපාන කරුණු ලියලා හරියන්නේ නැහැ. අන්න එතනයි ප්‍රශ්නේ. තේවල ඉල්ලුමට බලපාන වෙළඳපොළ කරුණු සමාජ ආර්ථික සාධක නෙමෙයි. රබර් වලට හරි පොල් වලට හරි බලපාන්නේ. තේ රබර් පොල් කියන දේවල්නේ. ඒකයි මම ඒ වචන ගත්තේ. තේ වලට හරියන උදාහරණ රබර් වලට හරියන්නේ නැත්නම් ඒ කොහොමද වෙන්නේ කියලා විෂයානුබද්ධව තේරුම් ගන්න බෑ. කරුණු එකින් එක දැන් හිමින් සීරුවේ කියවමු. මේ රූප රාමු වල තුලම විතරක් නෙමෙයි පැහැදිලි කිරීම තියෙන්නේ. ඒක අපිට ආධාරක සටහනක් විතරයි. ඒ නිසා අපි එතනට කාලය අඩු වෙනොත් නිර්මාණශීලීව විෂය ඉගෙන ගන්න තැන කාලය වැඩිනුත් යොදාගෙන ඉගෙන ගමු. ආයේ කවුරුත් ඉගෙනගත්තු නැති කාටවත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති තරම් අති විශිෂ්ට විදිහට හරි බලමු. කියවමු එකපාරක්. වේගෙන් කියවමු. දැන් දන්නවනේ ගොඩක් දේවල්. ඉල්ලුම වැඩිවීම බලමු. ඉල්ලුම වැඩිවීම පවත්නා සෑම මිලකදීම ඔය පුනා කියපු වචන ඔය එන්නකින් එක සෑම මිලකදීම අර ඊතල වර්ෂාවක්
හැම මිලකදීම දකුණට වමට වැඩි වුණා අඩු වුණා. ඉල්ලුම පෙරට වඩා වැඩි වීම ඉල්ලුම වැඩි වීම. භාණ්ඩයේ මිල වෙනස් නොවි සලකා බලන භාණ්ඩයේ මිල එතරම්යි. අපි හිතේ තියෙන හිතාගෙන ඉන්න භාණ්ඩේ මිල වෙනස් වෙන්නේ ඒකට සම්බන්ධ වෙනත් භාණ්ඩවල මිල වෙනස් වෙන්න පුළුවන්. බටර් වෙනුවට බලපාන වෙනත් භාණ්ඩ කියන්නේ. ඇයි බටර් වෙනුවට ආදේශකයේ මාගරීන් බටර් සමග අනුපූරකයේ පාන්. එහෙමනම් බටර් එතනමයි බටර් මිල එතනමයි. මාගරීන් මිල වැඩි වෙද්දි හරි පාන් මිල වැඩි වෙද්දි හරි වෙනත් හේතුවක් මත බටර් වල ඉල්ලුම වැඩි වුණොත් කොහොමද කියලා ගණිතන වශයෙන් බලමු. ප්‍රස්තාරත් අඳිමු. දැන් අමාරු හරිය ඉවරයි. දැන් ඒ ටික දැනුම තහවුරු කරගන්නයි අවශ්‍ය වෙන්නේ බලන්න. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් නොවි තිබෙන යම් නිශ්චිත අවස්ථාවක කාල පරිච්ඡේදයේ ඉංග්‍රීසි පොතේ තියෙන්නේ කොහොමද? in a given period of time. ඒ නිසා ඔබ සිංහලට පරිවර්තනය කරු පොත්වල දකි දෙන ලද අවස්ථාවක in a given කවුද දුන්නේ? ඒව හොයන්න යන්න එපා. ඒ සලකා බලන කියලා අපි ලස්සනට කියන්නේ ඒක තමයි. යම් කාල පරිච්ඡේදයක in a period of time. ඒ තවත් ඒක එක එක විදිහට ලස්සනට කතා කරලා කියනවා. in a given certain period of time දෙන ලද නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ මේ තියෙන්නේ ලස්සනට ඒක ලියන්න. නඩු දාන්නේ වචන වැඩි කියලා. හැබැයි ඉතින් විභාගදී කාලය කළමනාකරණය කරන්නත් ඕනේ. ඒත් එහෙම ලස්සන ලියන්න. එහෙමනම් ඊ අවස්ථාව තමයි මෙතන අපි පැහැදිලිව කෙටියෙන් කියන්නේ නිශ්චිත අවස්ථාවක. එහෙම කීමත් හොඳම ප්‍රමාණවත්. නිශ්චිත අවස්ථාවක කී විභාගයේ හොඳම ප්‍රමාණවත්. ඒ ඉල්ලුමට බලපාන අනිකුත් සාධක එම භාණ්ඩයේ ඉල්ලුම වැඩි වීමට හේතු වන ආකාරයෙන් favorable change. ඒ ඉල්ලුම වැඩි වීමට unfavorable නෙමෙයි favorable. ඒකයි ඉංග්‍රීසි වචනේ. ඉල්ලුම වැඩි වීමට favorable. බලපාන ආකාරයෙන් වෙනස් වෙනවා නම් කොටිම පඩි වැඩි වෙනවා. මම පඩි වැඩි වෙනවා කියන්නේ ආදායම වැඩි වෙනවා. එතකොට කිසියම් භාණ්ඩයක් මෙච්චර කල් මුදල් මදි නිසා ආසාවෙන් හිටියත් ගන්න බැරුව අම්මා තාත්තා ඔයාලා ඉල්ලන යම් දේවල් ගෙනත් දෙන්න මුදල් ප්‍රමාණවත් නැති හින්දා හරි පුතේ හරි දුවේ ගෙනත් දෙන්න පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ දවස් ටික පහු වෙනකන් කියලා. ඉතින් ඔන්න එකපාර වාසනාව පෑදෙනවා. මුදලක් වැඩිපුර ලැබෙනවා. අන්න හොඳම දේ දරුවන්ට ප්‍රමුඛතාවය මොකද වෙන්නේ? අම්මලා තාත්තලා විශාල ආවස්තික පිරිවැයක් දරා ගනිමින් ඒ අයගේ අවශ්‍යතා උවමනා කැප කරමින් අන්න පඩි වැඩි වුණා. අන්න අරගෙන එනවා. බලාපොරොත්තු වෙච්ච නැති දවසක වෙනදට වඩා වැඩියෙන් ඔබ ආසාවෙන් ඉල්ලුම් කරනදී. හැබැයි ඒක මිල වෙනස් වෙලා නෙමෙයි. ඊතර ඔබයි සබලටට ඇයි මොකද අද ලාභයට හම්බුණාද? නෑ. ආර්ථිකය ඉගෙන ගත්තායින් පස්සේ දන්නව නෑ. ඊ ලාභයට හම්බෙලා නෙමෙයි. අම්මට හරි තාත්තට හරි පඩි වැඩි වෙලා. සල්ලි වැඩියෙන් හම්බෙලා. අතිකාල දීමනාවක් හම්බෙලා. කොමිස් එකක් බෝනස් එකක් හම්බෙලා. ඒ තමුන්ගේ රැකියාවට සාධාරණව ලැබිය යුතු මුදලක්. ඒ නිසා හොඳම දේ දරුවන්ට කියලා ආදායම වැඩි වුණා. වෙනදා බොහොම ටිකක් නම් ගෙනත් දුන්නේ. අයියලා මල්ලිලා අක්කලා නංගිලා එක බෙදා ගන්න බැරි තරම් පුංචි දෙයක් හරි ගෙනත් දුන්නා නම් දැන් අද ඔක්කොටම ඇත්තරම් ගෙනත් දෙනවා. අන්න බලන්න ඊ භාණ්ඩේ මිල වැඩි වෙලා නෙමෙයි. තාත්තගේ අම්මගේ පඩි වැඩි වුණා. ආසාව වැඩි වුණා. දුවට පුතාට ගිහින් දෙන්න මේ දේ. අන්න ඉල්ලුම වැඩි වුණා. එහෙමනම් ඒක තමයි favorable change. ඒ ඉල්ලුම වැඩි වීමට බලපාන ආකාරය හිත වෙනස් වෙනවා. පහත දැක්වෙන්නේ එවැනි වෙනස්කම් කීපයක් කියන්නේ පින්තූරේ තියෙන දේ නෙමෙයි. හැබැයි පඩි වැඩි වෙන බව පේනවා නේද? සල්ලි පැලවෙනවා වගේ නේද? බලමු. අපි ඉස්සරහට යන් අන්තිම හරි එකපාරක් කියවන්න. එම භාණ්ඩයේ ඉල්ලුම වැඩි වීමට හේතු වන ආකාරයෙන් වෙනස් වීමේ ප්‍රතිඵලයකි පහත දැක්වෙන්නේ එවැනි වෙනස්කම් කීපයකි. ඉතින් රූප රාමුවක් දෙකක් දාන්නේ නැත්නම් එක දිගටම මගේම රූප රාමුව දැක්කම ඔබට හිගකමනේ මතක් වෙන්නේ නේද? මම කලින් දවසේ කිව්වා ඇයි මාව දැක්කමම හැමතිස්සෙම හිගකම මතක් වෙන්නේ කියලා. අපි පස්සේ ආයෙ කතා කරමු ඒ ගැන. හරි. ඉතින් රූප රාමුවලත් පොඩ්ඩක් මේකට අදාළ පොඩි ඉඟි තියෙනවා. ඒ මැත්තේම යන්න එපා. කරුණු ටික බලන්න මම ප්‍රස්තාව නන්දර පෙන්නන්නම්. අපි බලමු. ඔන්න දැන් මේවා එකිනෙක කටපාඩම් කරන්න තහනම්. හැබැයි කටපාඩම් කරපු අයටත් වඩා මේවා හිතේ පාඩම් හිටින්න ඕනේ. බලමු එකින් එක.
සලකා බලන භාණ්ඩයට සම්බන්ධ ආදේශකයක මිල වැඩිවීම මේක හිමින් සීරුවේ කියලා දෙනවා. ඉතා විස්තරාත්මකව එකපාරක් බලලා අහක බලා ගන්න ඒත් කමක් නැහැ. අහක බලලා ආයේ මේ දිහා බලන්න. හරි. එකෙල්ල මේ දිහා බලන් ඉඳලා දැන් ඔබට වෙහෙස ඇතිනේ. ඒ නිසා චුට්ටක් මූවමන්ට් එකක් ගන්න. දැන් සැලකිල්ලට ගන්න. සම්බන්ධිත භාණ්ඩ කියලා අපි කලින් කතා කරේ. අන්න සම්බන්ධ ආදේශකයක මිල වැඩිවීම. එකින් එක කියනකම් අපි සමස්තයක් වශයෙන් කරුණට ඉස්සලා බලලා එක එක ගලව ගමු පැත්තකට. සලකා බලන භාණ්ඩයට සම්බන්ධ අනුපූරකයක මිල අඩුවීම. තේරුම් ගන්න උත්සාහ කරන්න පහ දැම්මම වචන දෙකේ වෙනස බලන්න. ආදේශකයක නම් මිල වැඩිවීම දැන් කෙටි ක්‍රමේ මතක තියාගන්න. එහෙනම් අනුපූරකයක මිල අඩුවීම දෙකම මතක තියාගන්න එපා. ඒතකොට පටලවෙනවා. එකක් මතක තියාගන්න. ආදේශික මිල වැඩිවීම. එහෙනම් මේ මිත්‍රදේ මතකයිනේ. එහෙනම් අනුපූරකයේ මිල අඩුවීම. එහෙම දැන් නම් උපක්‍රමශීලී පාඩම් කරන්න. පාරිභෝගික ආදායම වැඩිවීම. බොහොම රසවත් මේ කොටස්. හරි. දැන් මේ පටුන පෙන්වන්නේ. පොත ගත්තාම තියෙන්නේ පටුන පෙරවදන පටුන. දැන් පාඩමේ ඊළඟ පියවරවල පටුන මේ පෙන්වන්නේ. පටුන විතරක් කියවලා පොත තේරුම් ගන්න බෑ. පොත හොඳට පරිච්ඡේදයෙන් පරිච්ඡේද කියවන්න ඕන. පටුන බලාගත්තාමනේ දන්නේ පොතේ මොනවද ඉස්සරහට තියෙන්නේ කියලා. හරි. අපි ඊළඟට බලමු මොකද්ද තියෙන්නේ. පාරිභෝගික රුචිය වැඩිවීම. ඒවා හිතන තරම්ම ලේසි නෑ. කියලා දෙද්දි බොහොම සාවධානව අහන් ඉන්න ඕනේ. අනාගතයේ මිල වැඩි වෙතයි අපේක්ෂා කිරීම. ඇයි ඒ? මේක පොඩ්ඩක් බලන්න. දැන් අයවැය එන්න කලින් දවස්වල රජයේ අයවැය වාර්තාව ප්‍රකාශ කරන්න කලින් සමහර භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා මේ භාණ්ඩ හොයන්න බැරි වෙනවා. ඒවා හිගයි නැති වෙන වෙනද පොලේ. මොකද අයවැයෙන් පස්සේ මිල වැඩි වෙයි. මේ ආර්ථික විද්‍යාව ඔබට උගන්වන රසවත් කතන්දර ඉස්සරහට යම් භාණ්ඩයකට බද්දක් පැනෙවුවොත් බද්දෙන් පස්සේ භාණ්ඩයේ මිල බද්දේ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. වෙළඳ මොකද කරන්නේ මුදලායිලා? අර පාරිභෝගික ස්වාධිපත්‍යයේ කිව්වට වෙළඳපොළ ආර්ථිකයේ price plus tax මිලට බද්ද එකතු කරලා ඒ මිල ඔබෙන් අය කරනවා. ඒ නිසා ඔබ ඔබේ දෙමව්පියෝ වැඩිහිටියෝ දන්නවා ඉවක් තියෙනවා අයවැය එන්න සතියකට දෙකකට කලින් බජට් එකෙන් පස්සේ ගාන වැඩි වෙයි. අන්න එහෙමයි කියන්නේ. ඒක සිංහලෙන් එහෙම කියන්නේ කොහොමද කියන්නේ? බජට් එකෙන් පස්සේ ගාන වැඩි වෙයි. ඕ බජට් එකෙන් පස්සේ ගණන් උස්සනවා ගොඩක් බඩු. එහෙනම් ගණන් උස්සන බඩු ගණන් උස්සන් ඉස්සලා ගෙනල්ලා උස්සලා තියාගන්නයි මේ හදන්නේ. බජට් එකෙන් පස්සේ මිල ඉහළ යනවා නම් මිල ඉහළ යන ඉස්සලා අද අපි ගෙනල්ලා තියාගමු. අන්න මේ කතන්දරේ ඒක උදාහරණයක් විතරයි. තව කතන්දර කොච්චර තියෙනවද? අපි බලමු. අනාගතයේ මිල වැඩි වෙතයි අපේක්ෂා කරනවා නම් වර්තමානයේ ඒ මිලදී ගන්නවා වැඩියෙන් ඉල්ලනවා. හැබැයි අනාගතයේ මිල අඩු වෙයි කියලා හිතුනොත් මොකටද දැන් ගන්න වැඩි ගාණක් දීලා? අපි ගම්මුකෝ තව ටිකක් ඉවසලා කියලා. හැබැයි දැන් ජීවිතේ මේ අත්දැකීම බොහොම කලාතුරකින් නේද ලැබෙන්නේ. මිල අඩු වෙයි. එහෙම හිතිච්ච කාලයක්, හිතිච්ච උදාහරණයක් මේ ගත කරන කාලය තුල තියෙනවද නැහැ. ඒ නිසා පුළුවන් තරම් පාරිභෝගිකයෝ හිතනවා මිල වැඩි වෙයි වගේ දැනෙනවා නම් දැන් නිකන් හිතන්න තෙල් මිල වැඩි වෙනවා වගේ නිකන් පොඩි ආරංචියක් ආවොත් ගෙවල් වල තියෙන කලගෙඩි මැටි කෝප්පා පවා අරගෙන යන්නේ පෙට්‍රල් ෂෙඩ් එකට තෙල් ගන්න. ඒ කියන්නේ බෝතල් බැරල් නැත්තම් ගෙදර තියෙන කලගෙඩි අරන් හරි ගිහිල්ලා තෙල් ගහ ගන්න හදන්නේ. මම මේ කියන්නේ උපමා උදාහරණයට. ඇයි හිටින් පස්සේ තෙල් ලීටර එක මිල වැඩි නම් අද ගෙදර ගෙනල්ලා රැස් කරගන්න. ඉතින් බලන්න ආර්ථිකය කොච්චර ලීස්ද හිතන්න. ඒ වගේ සරල දේවල් මම පොඩ්ඩක් මෙතන කියලා අරව ඉතුරු කරේ විස්තරාත්මකව දැන් මේ චැප්ටර් එකේ කියලා දෙනවා. අනාගතයේ මිල වැඩි වෙතයි අපේක්ෂා කිරීම, ගැනුම් කරුවන් සංඛ්‍යාව වැඩි වීම. හරි. දැන් අපි මේ කොටස් ටික වෙනම ලස්සනට කතා කරමු. වෙනමම ඒකට කාල පරිච්ඡේදයක් හදාගෙන. කෙටියෙන් මතක් කරන්න මොකක්ද අපි පටන් ගත්ත තැන? ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අතර වෙනස. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණා කිව්වේ අනිකුත් සාධක ස්ථාවරයි මිල වෙනස් වේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වී අඩු වී වක්‍රයේ මත චලනය. ඉල්ලුම වෙනස් වීම කිව්වේ මිල ස්ථාවරයි අනිකුත් සාධක වෙනස් වේ වක්‍රයේ දකුණට හවමට විතැන් වී. මං අන්තිමට විනාඩියක් ඇතුළත වචන ගොඩාක් කියව නේද? ඊළඟ කාල පරිච්ඡේදයේදී විනාඩියක් ඇතුළත මේ වචන හිමින් සීරුවේ එකින් එක කියලා පියවරින් පියවර මේ කරුණ අපි තේරුම් ගමු. එහෙමනම් අපි ඊළඟ කාල පරිච්ඡේදයේදී
නැවත මුණ ගැහෙමු. ඉල්ලුම වෙනස් වීමේ කරුණු විස්තරාත්මකව ඉගෙන ගන්න. හොඳයි පුතේ. එහෙනම් ඊළඟ පරිච්ඡේදය හොඳින් නිරීක්ෂණය කරන්න, ඉගෙන ගන්න. ඊළඟ පියවර මෙයින් පස්සේ අපි නැවත මුණ ගැහෙමු. ඉල්ලුම වෙනස් වීම කරුණු වශයෙන්.